අයිබෝවන් සුබදෑසනක්. සෞභාග්‍යමත් රටක් වෙනුවෙන් බොහෝ දෙනා දැස් දල්වාගෙන ඉන්න සමයකදී බලාපොරොත්තු පිළිබඳව ඒ බලාපොරොත්තු ජීවිතයට අභිප්‍රේරණයක් කරගෙන හිටපු කාලයක රටවැසියන්ගේ බලාපොරොත්තු ඉටුවීමේ තවත් එක් සුවිශේෂී වූ සහ සුබ දවසක් තුලදී තමයි අද දවසේදී ජාතික රූපවාහිනියෙන් අපි නුගසෙවන තුලින් ඔබ මුණ ගැහෙන්නේ. අද අපේ නුගසෙවන සුවිශේෂී වෙනවා අද දවසේ ඓතිහාසික වටිනාකම සහ අපේ රටේ ඉදිරි ප්‍රගමනය පිළිබඳව අද නුගසෙවනේදී පළවෙනි හෝරාව තුලදී කතා බහ කරන්න අපි සූදානමින් ඉන්නවා. 2019 වර්ෂයේ අතිගරු ජනාධිපතිතුමා රටේ අතිමහත් බහුතරයෙන් ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව එතෙන් සිට ජනතාවගේ බලාපොරොත්තුවට අවශ්‍යතාවයට ඉටු කර ගැනීම වෙනුවෙන් දියත් කෙරුණු සියලු ක්‍රමවේදයන් වලදී තිබුණු හිඩස තමයි ජනාධිපතිවරයාගේ වැඩ කටයුතු වලට ගැළපෙන ඒ හා සමාන එකඟතාවයකින් යා හැකි රජයක් බිහි කර ගැනීම. අගෝස්තු මාසයේ 5 වෙනිදා ශ්‍රී ලංකා ඉතිහාසයේ මැතිවරණය තුලදී විශේෂම සුවිශේෂී වූ චන්ද්‍ර ප්‍රතිශතයක් ලබාගෙන 59%කට ආසන්න ප්‍රතිශතයක් ලබාගෙන අතිමහත් බහුතරයක් සහිත රජයක් පිහිටවා ගන්නට ජනතා කැමැත්තෙන් එතුමාට අවස්ථාව ලබා දුන්නා. එහි එක් ප්‍රධාන අවස්ථාවක් පසුගිය ඉරිදා දවසේදී සිවැනි වරටත් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා අතිගරු ජනාධිපතිවරයා හමුවේදී දිවුරුම් දෙමින් වැඩ කටයුතු ආරම්භ කරා. ඒ ගමන් මගේ සහය බලාපොරොත්තුවේ ක්‍රියාවේ ප්‍රතිඵල රටට ලබා දෙන්න අද දවස සුවිශේෂී වන්නේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම සහ රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීම. ඓතිහාසික දළදා මාලිගා පරිශ්‍රයේ ඓතිහාසික මගුල් මඩුව තුලදී මේ සුවිශේෂී කටයුතු සූදානම් වෙනවා. අපි ඔබට ආරාධනා කරනවා ජාතික නාලිකාව සමගින් එකතු වෙන රටේ ඉදිරි ගමන් මඟ පැහැබර කිරීම වෙනුවෙන් ඔබ තෝරාගත් කැබිනට් එක එහෙම නැත්නම් ඔබ තෝරාගත් පාර්ලිමේන්තුව තුලදී ඒ සියලු කටයුතු සූදානම් කරන ආකාරය සහ ඉදිරි කටයුතු පිළිබඳව සහ අද දවසේ පත් කරන කැබිනට් මණ්ඩලයේ බෙදීම සහ එහි විද්‍යානුකූල පදනම පිළිබඳව අද අපි කතා බහ කරන්න සූදානම්. ඒ වෙනුවෙන් අපේ රටේ ඉන්න සුවිශේෂී උගතෙක් විද්වතෙකුට අපි ආරාධනා කරා බොහොම ගෞරවයෙන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපහදන කොමිෂන් සභාවේ ගරු සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මැතිතුමා විතාම ගෞරවයෙන් ජාතික රූපවාහිනිය වෙනුවෙන් පිළිගන්නවා. අයිබෝවන් සුබදෑසන. අපි කැමති ඔබතුමාගෙන් දැනගන්න. ඇත්තටම ශ්‍රී ලංකා ඉතිහාසය තුළදී පාර්ලිමේන්තු සැසිවාරවලදී පත් කරන ලද කැබිනට් මණ්ඩලය සමගින් මෙවර කැබිනට් මණ්ඩලය සුවිශේෂී වන්නේ කුමන කාරණාවක්ද සහ සුවිශේෂී වූ කැබිනට් මණ්ඩලයක අවශ්‍යතාවය වර්තමාන ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ ඇයි? සිතාරා අපේ රටේ හැම කෙනෙකුටම දැනෙන්න පටන් අරගෙන තියෙනවා නව යුගයක් කියලා. ඒ කියන්නේ අපි හැමෝටම අලුත් බලාපොරොත්තු පොඩි බැඳගත් අවස්ථාවක් කියලා. මේ බලාපොරොත්තු සමුදායක් අපි හැමෝටම ගම නගරය මේ සෑම තැනකම කෙනෙකුට මේ හදවතට දැනෙන්න පටන් ගත්තේ විශේෂයෙන් ජනාධිපතිතුමා මේ පසුගිය කාල සීමාව තුල තාමත් කෙටි කාල සීමාවක් තුල එතුමා විශාල දෙයක් මේ රට සමය වෙනුවෙන් දැවැන්ත දියුණුවක් මේක ලෝකයේ දියුණු රටක් බවට පරිවර්තනය කරන්න පුළුවන් කියන ඒ විශ්වාසය එතුමා ගොඩ නැගුවා. ඒක සිතාරා මම දකින විදිහට බුද්ධිමත් ජනතාවක් ඉන්න රටක් බුද්ධිමය විදිහට තීරණ අරගෙන ඒ සියලුම තීරණ මෙවර අපි දැක්කේ පෞද්ගලික තීරණ නෙමෙයි. ඒ තීරණ සියල්ලක්ම මේ රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් විශේෂයෙන්ම අපේ අනාගත දරුවෝ වෙනුවෙන් මේ රට කොතනද තිබිය යුත්තේ කියන තැනට මෙන්න මේ නායකයා තමයි අපේ රට එතනට ගෙනියන්න පුළුවන් කියලා සමස්ත රටක් තීරණය කරපු වෙලාවක්. ඇත්තටම අපි සාමාන්‍යයෙන් විශේෂයෙන් ඡන්ද ව්‍යාපාරයක් ඇතුලේ අපි දකිනවා විශාල පොරොන්දු රාශියක් ජනතාවට තේරුම් ගන්න බැරි පොදියක් සෑම අවස්ථාවකම ලැබෙනවා. හුදෙක්ම පොරොන්දු විතරක්. පොරොන්දු පමණයි. නමුත් මුදල් මෙච්චර ප්‍රමාණයක් නිවාස මෙච්චර ප්‍රමාණයක් මේ ගම්වලට දෙනවා කියලා කියද්දිත් ඒක අභිබවා ජනාධිපතිතුමා ඉදිරිපත් කරා
සෞභාග්‍ය දැක්ම කියලා පොරොන්දු පත්‍රයක්. ඒක මේ මුළු රටම ආවරණයයි. ඒක ගොඩබිම මුහුද සහ සියලුම ජාතීන් සියලුම ආගම් මේ කිසිම ભેදයකින් තොරව මුළු මහත් ශ්‍රී ලංකාව නගා සිටුවීමේ වැඩපිළිවෙලක් එතුමා ඉදිරිපත් කරා. ඒ තුල තියෙන්නේ ඔය සරල පොරොන්දු පත්‍රිකාවක් නෙමෙයි. ඒ තුල තියෙනවා එවැනි රටක් දියුණු කළ හැක්කේ කෙසේද කියන එක. ඒ යාන්ත්‍රණය තමයි අපේ රටේ කවදාවත් කියපු නැති දේ. පොරොන්දු තියෙන්න පුළුවන්. නමුත් ඒ පොරොන්දු ඉෂ්ට කරන්නේ කොහොමද කියන එකයි වැදගත්. ඉතින් එතුමා මේ දේශපාලන දිවිය පටන් ගන්නේ ඒ යෝජනා මාලාවත් එක්ක. එතකොට ජනතාව ඒකට විශාල වගකීමක් දැරුවා. ඉතින් ඒක තමයි මෙතන තියෙන වැදගත්ම දේ. ඉතින් මේ සෞභාග්‍ය දැක්ම කියන මේ යෝජනා සම්පින්ඩනය කෙසේද යථාර්ථයක් බවට පත් කරන්න කියන එක තමයි මේ පෙරේදා නිකුත් වෙච්ච මේ කැබිනට් මණ්ඩලයට අදාළ නව ගැසට් පත්‍රය. ඒක ඇත්ත වශයෙන්ම පොතක්. පිටු ගණනාවක පොතක්. එතකොට මේ විද්‍යාත්මක පදනම ආරම්භ වෙන්නේ අතිගරු ජනාධිපතිතුමාගේ මේ රට ගොඩනැගීමේ ප්‍රතිපත්ති සමුදාය ක්‍රියාවට නංවන්නේ කෙසේද කියන එක තමයි ඒකේ මුල් පියවර තමයි මේ කැබිනට් මණ්ඩලයේ ව්‍යුහාත්මක වෙනස්කම. එහෙමත් නැත්නම් කැබිනට් මණ්ඩලය විද්‍යාත්මක පදනමකින් ලංකාවේ ප්‍රථම වරට එවැනි දෙයක් කරන්න හරි අමාරුයි. සමහර වෙලාවට ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපි දකින්නේ මේ විදිහට. ඇමතිවරු කිව්වහම මට මේ අමාත්‍යාංශය මෙන්න මෙච්චර ප්‍රමාණයක් කාර්යභාරය. නමුත් මේ සියල්ලක්ම රටේ යහපත වෙන්නේ ගොනු කරලා සම්පින්ඩනය කරලා ක්‍රියාත්මක කරන්න ඕනේ ආකාරය මොනවට විස්තර කරලා හැමෝටම වගකීම් දීලා අමාත්‍යවරුන්ට ලේකම්වරුන්ට රාජ්‍ය නිලධාරීන්ට පුරවැසියන්ට මේ සෑම දෙයක්ම දීලා එතුමා වැඩ පටන් අරගෙන තියෙන්නේ. මේ සෞභාග්‍ය දැක්මේ පළවෙනිම පිටුවේ තියෙන්නේ එතුමාගේ පින්තූරයක් එක්ක මම මගේ යුතුයකම් කොටස මම ඉටු කරන්නම් ඔබ ඔබේ යුතුයකම් කොටස ඉටු කරන්න කියලා. ඒක වචන කීපයක් වුණාට ඇත්තටම ඒකෙන් තමයි ලෝකේ රටවල් හැදිලා තියෙන්නේ. උදාහරණයක් හැටියට අපි ජපානය ගත්තොත් ජපානයේ තියෙන විරුදාවලිය තමයි රටවල් හදන්නේ මිනිස්සු කියලා. රටවල් හදන්නේ මිනිස්සු. මිනිස්සුන්ට තමයි මේ අපේ රට හදාගන්න ලොකු උවමනාවක් තියෙන්න ඕනේ කියලා. ඒ රට වැසියන්ට. ඒ රට වැසියන්ට. ඉතින් ඒ කියන්නේ පාරේ යනවා නම් කොහොමද යන්න ඕනේ? ගුරුවරයෙක් නම් කොහොමද උගන්වන්න ඕනේ? අම්මා තාත්තා නම් කොහොමද දරුවෝ බලා ගන්න ඕනේ? දරුවෙක් නම් කොහොමද හැදෙන්න ඕනේ? එතකොට විනය නීති රීති මොනවද? මේ සෑම දෙයක්ම ඇත්තටම මහ ජනතාව තේරුම් ගන්නවා නම් සිතාරා ඒ රට ඇත්තටම එතන ඉඳලා තමයි දියුණු කරන්න පටන් ගන්නේ. ඒ නිසා ජනාධිපතිතුමා බොහොම ප්‍රායෝගික තැනක ඉඳලා සමස්ත රටම ඉතා හොඳින් තේරුම් අරගෙන ඒ රට ගොඩනැගීමේ යාන්ත්‍රණය ඉදිරිපත් කරලා කැබිනට් මණ්ඩලයට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ තුල තියෙන විශේෂ දෙයක් තියෙනවා සිතාරා. ඒ දේ තමයි අපේ රටේ අපි බලාපොරොත්තුෙන් හිටපු දේ. ඒ තමයි මේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙල කුමක්ද කියන දේ. එහෙම නැත්නම් රට ගොඩනගනවා කීම පමණක් සාධාරණ නෑ. ඉතින් කැබිනට් අමාත්‍යවරු 26 දෙනෙකුට සීමා වෙලා කැබිනට් අමාත්‍යාංශ 26කට සීමා වෙලා තියෙනවා. මේ කැබිනට් අමාත්‍යවරුන්ගේ කාර්යභාරය ඔවුන්ගේ වගකීම් සුවිශේෂී වගකීම් මේ ගැසට් පත්‍රයේ ලියලා මුද්‍රණය කරලා පෙළගස්වලා අද ජනතාව අතට
පත් කළා තියෙනවා. හොඳයි. දැන් ශ්‍රී ලංකා ඉතිහාසය තුළදී ජනතාව වෙනුවෙන් රටේ ප්‍රගමනය දියුණුව වෙනුවෙන් ඉදිරිපත් කරපු සුවිශේෂීවම දැක්ම සෞභාග්‍යයේ දැක්ම නම් අපි ඒ පිළිබඳව කතා කරන ඔබතුමා පුංචි අවස්ථාවක් දෙන අපි ඉක්මනින් වෙලාව දැනගන්න සූදානම්. people දැන් අලුත් වෙලා ඩාලිවට්ල වෙතින් දිස්න දෙන්න සූදාන්න. අපි දන්න කාරණයක් දැන් ඔබතුමත් සඳහන් කරා සෞභාග්‍ය දැක්ම හරි සුවිශේෂී. ඒක රටේ ප්‍රගමනය වෙනුවෙන්ම රටේ ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළත් සියලු දෙනා ආවරණය වෙන ලෙස හදපු සැලැස්මක්. මේක හුදෙක් පොරොන්දුවක් නොවන බව. මේ සුවිශේෂී වූ සැලැස්ම ඇත්තටම කැබිනට් අමාත්‍යවරු 26 දෙනෙකුගෙන් ක්‍රියාවට නංවන්න පුළුවන්ද කියලාත් කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් නේද? ඇත්තටම ලෝකේ දියුණු රටවල් අනිත් පැත්තෙන් ගත්තාම අපට වඩා විශාල රටවල් අපි හැමදාම ප්‍රශ්න කරා පුංචි කැබිනට් මණ්ඩලයකින් පාලනය කරද්දී ඇයි අපේ කැබිනට් මණ්ඩලයේ 100ක් කියලා? ඇයි මේ? ඇයි අපිට බැරි මේ සාධාරණ විද්‍යාත්මක පදනමක අමාත්‍ය මණ්ඩලයකින් මේ රට පාලනය කරන්න කියලා? අපි හැමදාම ඇහුවා. නමුත් ඒකට විවිධ හේතු සාධක තිබුණා. ජාතික ආණ්ඩුවක් වෙන්න පුළුවන්. විවිධ කරුණු කාරණා කියන්න පුළුවන්. නමුත් මේක කළ හැකි දෙයක් කියලා ජනාධිපතිතුමා දෙන සෑම පොරොන්දුවක්ම ඔහු ඉෂ්ට කරනවා. ඒත් එක්කම අපි රාජ්‍ය නිලධාරීන් වශයෙන් දැකපු දෙයක් තමයි එතුමා දෙයක් කිව්වොත් කිව්වා තමයි. ඒක ආයි වෙන කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. එතුමාගේ වචනයක ලොකු වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකමක් එන්නේ එය තෝරලා බේරලා පිට කරන වචනයක් නිසා. ඒ නිසා ඒක වෙනස් වෙන්නේ නැත්තේ. ඉතින් මේ මම අර කලින් කිව්ව මේ රට ගොඩනගන සමස්ත වැඩපිළිවෙල තමයි මේ අමාත්‍යාංශ 26කට ගේන්නේ. මේ අමාත්‍යාංශ 26කට ගෙනල්ලා කැබිනට් ඇමතිවරු 26කට මේ කැබිනට් අමාත්‍යාංශ ලබා දීලා ඒ කැබිනට් අමාත්‍යාංශයක බලාපොරොත්තු මොනවද? රට දය සමය බලාපොරොත්තු වෙන බලාපොරොත්තු මොනවද කියන එක මේ ගැසට් පත්‍රයේ යෝජනා මාලාවන් ඉදිරිපත් කරලා ඊට පස්සේ පත් වෙනවා රාජ්‍ය අමාත්‍යවරුන් 40ක්. හැබැයි දැන් අපි ඉස්සර දැක්කේ කැබිනට් අමාත්‍යවරයෙක් ඉන්නවා, නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නවා, රාජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නවා. අර කැබිනට් අමාත්‍යවරයා සියලුම වැඩ කටයුතු ටික කරගෙන යනවා ඒ අමාත්‍යාංශේ. ඉතින් අර නියෝජ්‍ය අමාත්‍යවරයයි රාජ්‍ය අමාත්‍යවරයයි ඔවුන්ට හිමි වරප්‍රසාද පමණයි ඔවුන්ට හිමි වෙන්නේ. ඇත්තටම ඔවුන්ට ක්‍රියාකාරීව ඒ අමාත්‍යාංශය තුල විශාල කටයුත්තක් කරගෙන යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අර සියල්ල කැබිනට් අමාත්‍යවරයාගෙන් සිද්ධ වෙන නිසා. එතුමා ඒක කරනවා වෙන්නත් පුළුවන්, නොකරනවා වෙන්නත් පුළුවන්. නමුත් එහෙම සංකල්පයක් තියෙනවා. එහෙම සංකල්ප ඒක තමයි අපේ රටට අනාගතයක් ගොඩ නැගුණේ නැත්තේ. ඊට පස්සේ අපි දැක්කා කැබිනට් ඇමතිවරු එකක් කියනවා, රාජ්‍ය ඇමතිවරු තව දෙයක් කියනවා, නියෝජ්‍ය ඇමතිවරු තව දෙයක් කියනවා. ඉතින් මේ විදිහට අපිට බලන් ඉඳද්දී අපි දැක්කේ මේක කිසිම සැලැස්මක් නැති, මේක තුල කිසිම ක්‍රියාදාමයක් නැති, මේකේ අවසානයක් නැති මොකද්ද මේ කියලා අපිට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න තිබුණා. දැන් මේ රාජ්‍ය අමාත්‍යවරු 40 දෙනාට වෙනම විෂයපතයන් ලබා දීලා තියෙනවා. ඔවුන්ට ලොකු වගකීමක් පැවරෙනවා අර කැබිනට් අමාත්‍යවරු වගේම. මේ රාජ්‍ය අමාත්‍යවරු කිසි කෙනෙකුට බාධා කරන්න මේ ගැසට් පත්‍රයෙන්ම කැබිනට් අමාත්‍යවරයෙකුට බෑ. ඒ සියල්ලක්ම වෙන් කළා තියෙනවා. උදාහරණයක් වශයෙන් යම්කිසි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න උවමනා නම් රාජ්‍ය අමාත්‍යවරයෙකුට රටේ දියුණුව උදෙසා යම් විදිහකින් කැබිනට් අමාත්‍යවරයෙක් අකමැති වුණත් අගමැතිතුමාගේ කාර්යාලය ඔස්සේ රාජ්‍ය අමාත්‍යතුමෙකුට පුළුවන් ඒ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න. ඒ නිසා ඒ රාජ්‍ය අමාත්‍ය ධූරයටත් කැබිනට් ඇමතිවරයෙක් නොවුනත් විශාල වගකීමක් ලබලා දීලා තියෙනවා. ජනතාව බලාපොරොත්තු වෙච්ච ඒ සෞභාග්‍යයේ දැක්ම සඳහා ක්‍රියාකාරීව සහභාගී වෙන්න ඔවුන්ට අවස්ථාවක් ලබා දීලා තියෙනවා. එතකොට ඒ සෑම රාජ්‍ය අමාත්‍යවරයෙකුටම ඔහුගෙන් බලාපොරොත්තු වෙන, ඔහුගේ අමාත්‍යාංශයෙන් බලාපොරොත්තු වෙන
සියල්ලක්ම බලාපොරොත්තු 1 2 3 4 කියලා මේකේ මුද්‍රණය කරලා තියෙනවා. ඒකෙන් තියෙන්නේ අතිශය වැදගත් දෙයක් සිතාරා. ඒ දේ තමයි මාස 3කින් මාස 4කින් හරියට අපේ ඉස්කෝලේ අපි ඉගෙන ගත්තද කියලා බලන්න වාර විභාගයේ තියෙනවා වගේ පෞද්ගලික අංශයේ අර වැඩ වෙලාද කියලා බලන්න ඒ පිළිබඳ පසුවිපරමක් කරනවා වගේ ජනාධිපතිතුමාට අහන්න පුළුවන් කැබිනට් ඇමතිවරයෙකුගෙන් කෝ ප්‍රතිඵල කියලා. කාර්ය සාධන ඇගයීමක් සිදු වෙනවා. කෝ ප්‍රතිඵල කියලා. ඒකට කියන්නේ මේ ප්‍රතිඵල කළමනාකරණය කියලා. ඒක අද දියුණු ලෝකේ විශාල වශයෙන් භාවිතා කරනවා. දැන් අපිට පහුගිය දශක ගණනාව බැලුවත් මහාචාර්යතුමනි අපි දකින්නෙම හුදෙක් පාර්ලිමේන්තු නියෝජනයේදී විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ 80ක් හිමි වුණොත් සැනසීම වෙනුවෙන් ඒ සියලු දෙනා ආණ්ඩුවේ ජාතික ආණ්ඩුවක් රැක ගැනීම වෙනුවෙන් කුමන හෝ අමාත්‍යාංශ විශේෂයෙන්ම රාජ්‍ය අමාත්‍යවරු ලබා දීම සහ පත් කිරීම තුළදී රටේ ජනතාවගේ ප්‍රසාදය මුල සිටම ආණ්ඩුව බිහිවන දවසේ ඉඳන්ම බිඳින්නේ ඔන්න ඔය කාරණාව තුළයි. යම් හේකින් කෙනෙක් විමසන්නත් පුළුවන් පාර්ශවයක් විමසන්න පුළුවන් ආණ්ඩුව යම් කිසි විදිහක අර්බුදයකට එයිද ඇමති මණ්ඩලය බෙදීමේදීත් කියලා. මේ මෙවැනි කාරණා අපි පහුගිය කාලේ දශකයේම දුටුවා නේද? වෙනස් වෙන්නේ කොහොමද මේවර? ඇත්තටම සිතාරා අපි ප්‍රතිඵල නිකුත් වෙනකොට තමයි අපි දැක්කේ ඉබේ මුළු ජනතාවම මේක පිළි අරගෙන ආසන 150ක් පූජා වට්ටියක තියලා වගේ ජනාධිපතිතුමාට දීලා තියෙනවා මේ සෞභාග්‍ය දැක්ම රට ඇතුලේ ක්‍රියාත්මක කරන්න. එතකොට බුද්ධිමත් ජනතාවක් අර මං කලින් කිව්වා වගේ නිකම් මෙච්චර දෙන්නම් කියලා කියද්දි ඒක එපා කියන්න නෑ. ඕකට වඩා අපිට විශ්වාසයි අපේ ජීවිත කාලය පුරාවටම අපේ දරුවන්ගේ ඇස් දෙක පෑදෙන එක, අපේ ගම දියුණු වෙන එක, අපේ රට ගොඩ නැගෙන එක අපි ඒකයි වැදගත් වෙන්නේ කියලා මං හිතන්නේ ලෝකේ දියුණු රටක ඡන්දදායකයෙකුගේ තිබිච්ච ඒ මුහුකුරා යාම තමයි මේවර දක්නට ලැබුණේ. ඉතින් මේ 150කටත් වඩා ආසන සංඛ්‍යාවක් හිමි වෙලා දැන් හැමෝම හැදගහිලා තියෙනවා මේ ජනාධිපතිතුමා හිතන විදිහට වැඩ කටයුතු කරන්න. සිස්ටම් චේන්ජ් එක ක්‍රියාවලියේ වෙනස. ඒක දැන් අපි අත්විඳිනවා. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් මේ අවුරුද්ද අපි පටන් ගන්නකොටම මාස 2 යනකොට පාර්ලිමේන්තුව විසිරවලා හැරලා එතුමා පැහැදිලිවම කිව්වා නෑ මේ පරණ පාර්ලිමේන්තුව මොනම හේතුවකටවත් මම නැවත කැඳවන්නේ නැහැ. එතකොට දැන් බලන් ඉන්න අපි හැමෝටම ලොකු කුතුහලයක් ආවා දැන් මොකද වෙන්නේ කියලා. නමුත් ජනතාවට ලොකු විශ්වාසයක් ගොඩ නැගුණා ජනාධිපතිතුමාගේ වචනයක තියෙන වටිනාකම. අද කියන වචනේ හවසට වෙනස් වෙන්නේ නැහැ, හෙට වෙනස් වෙන්නේ නැහැ. එතුමා විශාල වගකීමක් එක්ක තමයි එතුමාගේ වචන පිට වෙන්නේ කියලා. එතුමා ඊ타මත්ම සුළු ප්‍රමාණයක් කතා කරන දවස පුරාම කාර්යයේ යෙදෙන අපේ රටේ ප්‍රධානියක්. එතකොට ඒ වගේ ගොඩනැගිච්ච ඒ විශ්වාසයත් එක්ක මේ මුළු ලෝකෙම ඇමරිකාව, එංගලන්තය, යුරෝපය, අසල්වාසී ඉන්දියාව, පාකිස්තානය, මේ මුළු කලාපයම මේ හැම තැනකම මරණ බිය. බුදුන් වහන්සේ වැඩ හිටපු කාලේ ඒ විශාලා මහනුවරට වෙච්ච දේ අද මුළු ලෝකෙටම වෙලා තියෙද්දී එතුමා ජනාධිපති කාර්යාලයේ ඉඳලා ජනාධිපති කාර්ය සාධක කණ්ඩායම් කමිටු පත් කරලා මේ මුළු රටම තනියෙන් ක්‍රියාත්මක කෙරෙව්වා. මේ රටේ අධ්‍යාපනය, මේ රටේ සෞඛ්‍ය යනාදී සියලුම දේවල් ආර්ථිකය සමග එතුමා තනියම මේ සියල්ලක්ම ක්‍රියාවට නැංගුවා. පාර්ලිමේන්තුවක් නැතුව. ඒත් එතුමාට සුදුසු අයවැයක් අපේ පරණ පාර්ලිමේන්තුව ඒ අයවැය එතුමාට අවශ්‍ය අයවැය දුන්නේ නැහැ. නමුත් එතුමා කිසි කෙනෙකුට මම දැකලා නැහැ විවේචනයක් කරනවා. එතුමා කිසි කෙනෙකුට
අවලාද නගනවා. එතකොට මේ හැම දෙයකින්ම අපේ දරුවන්ටත් ලොකු ආදර්ශයක්. දරුවන්ට අපට වැඩිහිටියන්ට පවා දැන් ඔන්න අපේ හිත්වලට දැනලා තියෙනවා දැන් අපි කොහොමද මේ රටේ වැඩ කටයුතු කරන්න ඕනේ කියලා. දැන් ඇත්තටම මේ මගෙත් එක්ක රාජ්‍ය නිලධාරියෙක් කිව්වා මේ ගෙදරට මේ කර්ටන් ටිකවත් දාන්න දැන් බයයි මේ නිල නිවාසේ. මොකද ජනාධිපතිතුමා තමන්ගේ පෞද්ගලික නිවසේ ඉඳලා එද්දී අපි කොහොමද නිල නිවාස වලට ගිහිල්ලා කර්ටන් එකක්වත් දාන්න කියලා. එතුමා එපා කියලා නැහැ. එතුමා අවශ්‍ය නැහැ කියලා නැහැ. මේ විශාල පෙළගැස්මක් හැදිලා තියෙනවා. ඒකෙන් තමයි ඇත්තටම රටවල් හැදෙන්නේ සිතාරා. හොඳයි. දැන් ඔබතුමා සඳහන් කරා වගේ ඇත්තටම අපි මේ සියලු අභියෝග මේ වර්ෂයේ මුල සිටම සහ 2019 වර්ෂයේ අගභාගයේ තමයි ලෝකයේ තුල මේ ගෝලීය වසංගත තත්ත්වයක් ආරම්භුනේ. බොහෝ දෙනා දේශපාලන පක්ෂ එහෙම නැත්නම් විවේචනාත්මක ලෙස කරුණු හොවා දක්වන කණ්ඩායම් වෙනත් කණ්ඩායම් උනත් සඳහන් කරන සෞභාග්‍ය දැක්ම හුදෙක් ප්‍රතිපත්තියක් විතරක් වෙවි මේ පවතින ගෝලීය ආර්ථික තත්ත්වයත් එක්ක ඒ වසංගතයත් එක්ක කියන කාරණේදී. කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ කාර්යභාරයත් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්යභාරයත් ඉදිරි ශ්‍රී ලංකාවේ ආර්ථික සමාජ දේශපාලන ප්‍රගමනයට දායක කරගන්න ආකල්පමය වෙනසක් ජනාධිපතිතුමාගේ දැඩි ලෙස පෙළඹවීමක් තියෙනවා නේද ජනතාවත් සියලු පාර්ලිමේන්තු නියෝජනයත්. ඇත්ත වශයෙන්ම අපි හැමෝටම දැන් තේරිලා තියෙනවා මේක නව යුගයක් කියලා. අලුත් චින්තනයක් අපේ රටේ පළපදියම් වෙන්න පටන් අරගෙන තියෙනවා කියලා අපිට දැන් දැනිලා තියෙනවා. ඒක දුම්රියේදී, බස් රථයේදී, මහපාරේදී, පාසලේදී මේ හැම තැනකම අපිට ඒ නිර්වුල් මනස, ඒ නිර්වුල් චින්තනය අපිට ලැබිලා තියෙනවා. එතකොට මේ සමස්ත සෞභාග්‍ය දැක්ම අමාත්‍ය මණ්ඩලයේ ව්‍යුහාත්මක වෙනස්කමක් එක්ක කැබිනට් ඇමතිවරුන්ට ඔවුන්ගේ කාර්යභාරය, රාජ්‍ය ඇමතිවරුන්ට ඔවුන්ගේ කාර්යභාරය, අමාත්‍යාංශ ලේකම්වරුන්ට ඔවුන්ගේ කාර්යභාරය, මුදල් පිළිබඳ බලතල මේ සියල්ලක්ම ඇති කරන ගමන් සිතාරා අපි බොහෝ වෙලාවට හුදකලාව තමයි අපේ රටේ කෘෂිකර්මය ගැන අපි කතා කරේ. අපි හැමෝටම උවමනාවක් තිබුණාට මේ කෘෂිකර්මය හදන්න ඕනි කියලා. ඇත්තටම මේ නිදහසෙන් පස්සේ සිතාර කෘෂිකර්මය හැදිලා නැහැ. අපේ රටේ ඕන තරම් තියෙනවා වැව්. ඒවා පිළිසකර වෙලා නැහැ. තුන් පාරක් වී වගා කරපු අපිට දැන් දෙපාරක් නෙමෙයි එකපාරකට වී වගා කරන මට්ටමට අපි ඇවිල්ලා තියෙනවා. වතුර ටික නැති නිසා. එතකොට කෘෂිකර්මයේ පිළිබඳ විශාල උනන්දුවක් අපි කතා කරාට මේ රටේ කවදාවත් තිබිලා නැහැ සිතාරා. නමුත් කෘෂිකර්මය අපේ රටේ හරි වැදගත්. මොකද අපි කවදාවත් බඩගින්නේ මැරිච්ච જાතියක් නෙමෙයිනේ. අපි මැරිලා නැහැ. දැන් මේ ලොකු ආයතන වැහුවට මේ COVID-19 හැදිලා ගේ ගාවට බයිසිකලයක හරි අර පරණ කදේ හරි එළවලු පළතුරු ටික ආවනේ. නැවුම් මෙලතුවලු නැවුම් පළතුරු ආවනේ. සමහර ලාවට අපි ලොකු ආයතනයකින් ගන්න පළතුරු වලට වඩා අපිට අර පුංචි කාලේ අපි අර වත්තෙන් කඩාගත්ත ගෙඩියක් රස විඳපු ඒ රස පහුගිය කාලේ අපිට ආවා. ඒ අපේ කෘෂිකර්මය. ඒ කියන්නේ ඒ කෘෂිකර්මයේ මලානික වෙලා තිබුණේ. ඒ කෘෂිකර්මයේ හුදකලා වෙලා තිබුණේ. ඒ කෘෂිකර්මයට තැනක් නැතුව තිබුණේ. එතකොට ඒ කෘෂිකර්මයේ පෑගිලා තිබුණේ. ඒ කෘෂිකර්මයේ ප්‍රතිලාභ ගත්තේ අතරමැදියෙක්. ගොවියත් නෙමෙයි, පාරිභෝගිකයත් නෙමෙයි. ඒ නිසා මේ සෞභාග්‍ය දැක්මේ තියෙන දේවල් පෙළගස්වල තියෙනවා මේ ගැසට් පත්‍රේ. මේ ගැසට් පත්‍රේ පැහැදිලිව කියනවා පළවෙනි පිටුවේම මේ සියලුම අමාත්‍යාංශ මේ සියලුම කාර්යභාරයන් එක තැනකට ගොනු කරොත් ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම, කෘෂි කර්මාන්තය
දියුණු කිරීම කියන දේට යටත්ව තමයි මේ සමස්ත අමාත්‍ය මණ්ඩලයම කටයුතු කරන්න කියලා. ඒ නිසා කෘෂි කර්මය පිළිබඳ අමාත්‍යාංශය විතරක් නෙමෙයි, මහවැලි අමාත්‍යාංශය විතරක් නෙමෙයි, අධ්‍යාපනය හෝ වේවා, විදේශ කටයුතු හෝ වේවා, මේ සෑම තැනක්ම කටයුතු කරන්න ඕනේ මේ ලංකාවේ මේ පල්ලෙහා ස්තරය. එතකොට මේ පල්ලෙහා ස්තරයේ තමයි හරය තියෙන්නේ. අර ඒ නිසාද ජනාධිපතිතුමා සෞභාග්‍ය දැක්මේ මහාචාර්යතුමනි සඳහන් කරන්නේ පුද්ගල කේන්ද්‍රීය ආර්ථිකයක් සහ සෞභාග්‍යමත් පවුලක් කියන එක තමයි එතුමාගේ මේ සෞභාග්‍ය දැක්මේ අග්‍රඵලය ලබා දීමේ බලාපොරොත්තුව කියන එක. ඔව් සිතාරා. ඇත්ත වශයෙන්ම එතුමා මෙතන වගකීමක් ලබා දීලා තියෙනවා. මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි කියන දේ ඒව නිකන් කටවල් කහනවට කියපු දේවල් නෙමෙයි. ඇත්තටම දැන් අපි එතනට යනවා. අපි නැවතත් ගොවියෙක් නගා සිටවන්න රජෙක් දක්වා සෞභාග්‍යමත් කෘෂි කර්මාන්තයක්, සෞභාග්‍යමත් කුඩා කර්මාන්ත පද්ධතියක්, කෘෂි කර්මයේ මත පදනම් වෙච්ච කාර්මීකරණයක්. මේ වචන සිතාරා අපිට කතා කරන්න තහනම්. මේ වචන ආර්ථික විද්‍යාවේ අපි පහුගිය දශක 3 දරුවන්ට විශ්වවිද්‍යාලවල ඉගෙනුවේ නැහැ. විදේශ විනිමය ඉතිරි කරනවා කියලා දෙයක් අපි ඉගෙනගෙන තිබුණාට අපි දරුවන්ට ඉගෙනුවේ නැහැ. මොකද්ද? අපි දැක්කේ මේ ගෝලීයකරණය කියන මේ න්‍යාය ඇතුලේ අපි හිර වෙලා අපිට රටක් ජාතියක් වශයෙන් කවදාවත් අපේ අදහසක් කියන්න බෑ මේ ගෝලීයකරණය යටතේ. මේ ගෝලීයකරණය යටතේ අපිට තියෙන්නේ විජාතිකත්වයේ වැළඳ ගැනීම පමණයි කියලා යම්කිසි දෙයක් අපේ මනස් තුල හිර වෙලා තිබුණා. ඒ නිසා අපේ දේශීය කර්මාන්ත නැති වුණා. දේශීය කර්මාන්ත මූලාශ්‍ර කර්මාන්තවලට අමුද්‍රව්‍ය සපයපු ඒ මූලාශ්‍ර නැති වුණා. ඇත්තටම සිතාරා අපි අද අත්‍යන්ත ප්‍රේෂ කර්මාන්තයේ අපි නැති කරගන්නකොට අත්‍යන්ත ප්‍රේෂ කර්මාන්තය මැෂින් තිබිලා තියෙනවා 30000කට වඩා. ජුකි මැෂින් අන්තිමට අපේ 30000ක් තිබුණේ නැහැ. එතකොට අපිට ඒ වෙළඳපොළ නැතිවීම එක්ක අපේ සංස්කෘතිය නැති වුණා. අපේ ගම නැති වුණා. අපේ කෘෂි කර්මාන්තය නැති වුණා. අපි දවසකට කී සැරයක් අහනවද දරුවන්ට වැඩිහිටියන්ගෙන් වෙන කරදර හිරිහැර. ඇයි අම්මා ගෙදර නැහැ. අම්මා මැද පෙරදිග. එහෙම නැත්නම් අම්මා කටුනායක. කවුද අම්මාව මැද පෙරදිගට යවුවේ? කවුද අම්මාව කටුනායකට ගෙන්නුවේ? අම්මා විසින් ඒ පවුලට එකතු කරපු ඒ අතිරේක ආදායම අත්‍යන්ත ප්‍රේෂ කර්මාන්තයෙන් වෙන්න පුළුවන්. ඒ අපේ මූලාශ්‍ර ඒ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටුණා. කඩා වැටිලා ඒක ජනාධිපතිතුමා තේරුම් ගත්තා. අපි ඒවා කටේ කෙල ලේ රහ වෙනකන් අපි කියලා ඇති ඕන තරම්. අපි හොඳයි. ඔබතුමා මේ සඳහන් කරපු සුවිශේෂී වූ කාරණා පිළිබඳව රටේ සියලු ජනතාවට හොඳ ඉවක්, හොඳ දැනීමක්, හදවතට දැනීමක් තියෙනවා. ඒ නිසාම තමයි බොහෝ දෙනා බලාපොරොත්තු තබාගෙන ඉන්නේ තමන් භාවිතා කරපු ඡන්දයට වටිනාකමක් ලැබේ. එහි ක්‍රියාදාමය රටේ අනාගතය වෙනුවෙන්, දරු පරම්පරාව වෙනුවෙන් යහපත් වේවි කියන කාරණය සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඉතිහාසය තුළ කැබිනට් මණ්ඩලය පත් කිරීම සහ රාජ්‍ය අමාත්‍යවරු පත් කිරීමේදී විද්‍යානුකූලම සහ නියම ඵලය ලබාගත හැකි කැබිනට් මණ්ඩලයක් සහ රාජ්‍ය අමාත්‍යවරු පත් කිරීම සම්බන්ධයෙන් අද දවසේ සුවිශේෂී වෙන නිසාමයි අපි ඔබතුමාටත් එන්න කියලා මේ පිළිබඳව කතා බහ කරේ. අද අපේ සාකච්ඡාව අපි අවසන් කරමින් සූදානම් වෙනවා. මහනුවර ඓතිහාසික දළදා මාලිගා පරිශ්‍රයේ
මගුල් මඩුව පරිශ්‍රය තුළදී සිදුවෙන මේ සජීවී කැබිනට් මණ්ඩල අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීම සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීම සමග ඔබට සම්බන්ධ වෙන්නට ආරාධනා කරමින් අපි සූදානම් වෙනවා අපේ වැඩසටහන අවසන් කරමින් ප්‍රධාන පාලක මැදිරිය සඳහා යොමු වෙන්න. ලබන සතියේදී බදාදා අපි සුපුරුදු නුගසෙවන සමගින් ඔබ මුණ ගැහෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් රටේ සියලු ජනතාවට මේ බලාපොරොත්තුව විතරක් හිතේ තියාගෙන ඉන්නේ නැතුව අපි හැමෝටම අර මෙතුමා සඳහන් කරා වගේ තනිවම පැවරෙන කාර්යභාරය වෙනුවෙන් අද සිටම මේ මොහොතේ සිටම ඔබ ඔබේ යුතුයකම ඉටු කරાવી කියලා අපි විශ්වාස කරනවා. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ගරු සභාපතිතුමා මහාචාර්ය සම්පත් අමරතුංග මැතිතුමාට අපි සුවිශේෂී ලෙස ස්තුතිවන්ත වෙන අද බදාදා නුගසෙවණේදී ජාතික රූපවාහිනිය වෙනුවෙන් මේ සාකච්ඡාවට සහභාගී වුණාට. එහෙනම් ඔබතුමාටත් යහපත් දවසක්.